සැලෙන කෝපත් සිසිලසෙන් නිමේ සැනසෙන හදවතකින් අමාශ්‍රේ සාධර්මයේ සංවේදනය කරන පින්වත් හෝරාවක් ආරම්භ කරන්නට මේ සූදානම් වන්නේ. දසවන් සනසන්නට නියුතුම් වූ සාධර්ම දේශනාව පවත්වමින් මෙලෙසින් වැඩම කොට වදාළ පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. දේශනාවේ සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ එස්.ඩී. සුමනලතා ජයවර්ධන මහත්මිය හා ඇයගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ පින්වත් පිරිස. එහෙමනම් දේශකයන්න් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මේ දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා.
साधु 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 मल्लस्नी राजमहा विहाराधिपति අවසරයි අතිපූජනීය පරගස්තොට රේවත නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරාධිකාරී අතිපූජනීය මොරොන්තුඩුවේ සෝබිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි श्रद्धा बुद्धि संपन्न धर्मकामी कारुणिक पिंवत्नी අද මේ පින්වත් හැම දිනම මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා අපේ භාග්‍යවතුන් වහන්සේ සිව්වනක් පිරිසගේම නිර්වාණ මාර්ගය වැඩිම පිණිස දේශනා කොට වදාළ ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් කෙටියෙන් විස්තර කරන්න. තෝරාගත්තු මාතෘකාවේ පරාසය අති දීර්ඝයි. එක අපිට එක ධර්ම දේශනාවකින් ගොනු කරලා දේශනා කරන්නට පුළුවන් මාතෘකාවක් නෙමෙයි. නමුත් කෙටි කාරණාවක් ඔස්සේ මේක විස්තර කරන්න අදහස් කරගත්තේ විශේෂයෙන්ම මේ කාරණාව දැන ගැනීම ධර්ම ශ්‍රාවකෝ හැම දිනාගේම සංසාර ගමනින් එතර වීමට වටිනා ධර්ම කාරණාවක් බවට පත් වෙන නිසා. ඒ තමයි අපි මේ ආහාර පරිශ්‍රණය ආහාර අනුභවය කුමන ආකාරයකට කරන්න ඕනද කියන කාරණාව. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ ආහාර අනුභවය සම්බන්ධයෙන් බොහෝ දේශනාවල් පවත්වලා තියෙනවා. ධම්මදායද සූත්‍රයේ දේශනා කරනවා දවසක් භාග්‍යවතුන් වහන්සේගේ ළඟට දින 7ක් 8ක් ආහාර නොගත්තු භික්ෂුන් වහන්සේලා දිනමක් වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ළඟට වැඩම කරපු මේ භික්ෂුන් වහන්සේලා දිනම निराहारව හිටපු නිසා භාග්‍යවතුන් වහන්සේ වළඳන්න කලින් සාමාන්‍යයෙන් දානින් කොටසක් ඉවත් කරනවා. තමන් වහන්සේ වළඳන දානි එක කොටසක් වළඳන්න කලින් ඉවත් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙනමට තමන් වහන්සේ වළදාමේ ඉතුරු වෙච්ච කොටස භික්ෂුන් වහන්සේලා දෙනමට වළඳන්න දෙනවා. එක භික්ෂුන් වහන්සේ නම ඒකේ කොටසක් වළඳනවා. අනෙක් භික්ෂුන් වහන්සේ ඒ දානි වැළඳුවේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආමිෂය දායාදේ කරගත්තු භික්ෂුවට වඩා
ධර්මයේ දායාද කරගත්තු භික්ෂුව අගය කළා. මේ ශාසනයේ අප්‍රමාදී භික්ෂුන් වහන්සේලා අතරින් උන්වහන්සේලා බොහොම ඉහළ තැනක ඉන්න බව ධම්මදායද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ මේ ආහාර සම්බන්ධයෙන් බොහෝ කරුණු දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සිල්පද වලට විකාල භෝජනා කියලා සිල්පදයක් පනවලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දුතාංග වලට දුතාංග දෙකක් මේ ආහාර සම්බන්ධයෙන් පනවලා තියෙනවා. එක දුතාංගයක් තමයි ඒකාසනිකංග දුතාංගය. අනිත් දුතාංගය තමයි පස්ත පින්ඩික දුතාංගය. මේ වගේ පින්වතුනි ආහාර සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ බොහෝ සිල්පද භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ අගය කරන්නේ මේ සිව්පස ලාභයට ගිජු වෙලා කටයුතු කරන ශ්‍රාවකීකට වඩා ඒ සිව්පස ලාභයට ගිජු නොවි කටයුතු කරන ශ්‍රාවකයාට දවසක් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණාව සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ශාසනය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනකොට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව සර්වඥතා ඥානී ශාසනය දිහා දකිනවා. මොකද මේ ශාසනය තමයි යම් සංඝයා කියන කොටසකට ප්‍රත්‍ය ලැබෙනවා නම් වැඩිපුරම ප්‍රත්‍ය ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝ රත්නයට. ඒ සංඝ කියලා කියන්නේ පින්වත්නි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට කියන කාරණාව නෙමෙයි. සංඝ කියන වචනේ අර්ථය තමයි සමූහය කියන එක. අද බොහෝ දෙනෙක් මේ වචනය වර්ධවා වටහාගෙන සමහර දෙනෙක් මේ වචනය වර්ධවා වටහලා දෙන්න උත්සාහත් කරනවා. වැරදි ක්‍රමවේදයන් ඔස්සේ. නමුත් අපේ ධර්මයේ හරියට පින්වතුන් ඉගෙන ගත්තොත් මේ සංඝ කියන වචනය යෙදෙන තැන් දිහා දැක්කම මේ සංඝ කියලා කියන්නේ කාටද කියන එක වටහා ගන්න පුළුවන්. නිගණ්ඨනාථ පුතුමාගේ සරණ ගිහිල්ලා ඒ ශාසනය පැවිදි වෙච්ච අයට කියන්නේ සංඝ කියලා. මක්කලි ගෝසාලගේ ශාසනයේ සරණ ගිහිල්ලා පැවිදි වෙච්ච අයට කියන්නේ සංඝ කියලා. එන සංඝ කියන වචනේ අර්ථය තමයි සමූහය කියන එක. දැන් මිග සංඝ කියලා කිව්වොත් මිග කියන්නේ මුවන්ට. එතකොට මිග සංඝ කිව්වොත් මුව සමූහය. එහෙම නැත්නම් මුව රැළ කියන්න පුළුවන්. කොක්කොර කියලා කියනවා බල්ලට. කොක්කොර සංඝ කිව්වොත් බලු රැළ. එනම් මේ සමූහය කියන වචනය තමයි මේ සංඝ කියලා කියන්නේ. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම නොඑක් ශාසනවල සංඝයා ඉන්නවා. හැබැයි ඔය මොන ශාසනය ගත්තත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි තථාගතයන්න් වහන්සේගේ ශාසනයේ ඉන්න සංඝ රත්නයට තමයි වැඩිපුරම මේ සිව්පසෙ ලැබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සංඝ රත්නයට තමයි වැඩිපුරම සිව්පසෙ ලැබෙන්නේ. බුදුරජාන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් එහෙමයි. උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ මේ තාක් වෙනකම් ශාසනය ගත්තොත් එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මේක දකින්නේ
සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම පුරපු මේ සියලුම පාරමිතාවන් වල එකතුවක් හැටියට එක ආත්මික විපාක දෙනවා වගේ හරියට සිව්පසය ගඟක් වගේ මේ ශාසනය ගලනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී භාග්‍යවතුන් වහන්සේ කොහේ හරි තැනකට වැඩම කරනකොට පින්වත්නි බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පසුපසින් රජවරු අමාත්‍යවරු සිටුවරු මෙන්න මේ වගේ පිරිස ගැල් පුරවගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ පසුපසින් සති ගණන් මාස ගණන් පැමිණෙනවා. මොකටද? දානයක් දෙන්න. දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 1250ක් පිරිවරාගෙන බරණැස් නුවරට වැඩම කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් අන්දක වින්දකේ එක්තරා බ්‍රාහ්මණී ගැල් 1250ක් බැඳගෙන භාග්‍යවතුන් වහන්සේට දානයක් දෙන්න භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් ගමන් කරනවා. දානයට අවශ්‍ය කලවණ ගැල් 1250ක් බැඳගෙනයි දැන් මේ ගමන් කරන්නේ. දවසක් ගියා, සතියක් ගියා, මාසයක්ම ගියා. බමුණට ගිනිච්ච දානේ යම් ප්‍රමාණයක්වත් පින්වත් සකසලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට දී ගන්න බැරි වුණා. ඒ තරමටම පිරිස ඊට කලින් සෝදානම් වෙලා ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයට දන් දෙන්න. ඒකට වෙලා තියෙන්නේ මොකද්ද? ඉඩක් නැතිකමයි තියෙන්නේ. අවසානයේදී බමුණ දවසක් දකින්න දානයක් පූජා කරනවා. මම දැන් මාසයක් පුරාවටම කර්මාන්ත පාඩු කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් මම ගමන් කරනවා. නමුත් මට එක දවසක්වත් දානයක් දී ගන්න බැරි වුණා. ඒ වෙලාවේ දානේ ගිහිල්ලා බලනකොට ඒ දානියට කැඳ නැහැ. ආනන්ද හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහනවා ස්වාමීනි මම මෙපමණ කාලයක් ඔබ වහන්සේලගේ පසුපසින් මේ ගැල් බැඳගෙන ආවා. නමුත් මට එක අවස්ථාවක්වත් ලැබුණේ මේ දාණයට කැඳ අඩුයි. ස්වාමීනි මට කැඳ ටිකක් පූජා කරන්න අවසර දෙන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා විලා ආනන්ද හාමුදුරුවෝ කියනවා හොඳයි බමුණ කැඳ පූජා කරන්න. මාසයක් තිස්සේ පස්සෙන් එවිලා දුන්නේ කැඳ ටිකක් විතරයි. එතකොට හිතන්න මේ ශාස්ත්‍රයට කොයිතරම් ප්‍රත්‍ය ලැබෙනවද? නමුත් භාග්‍යවතුන් වහන්සේ දවසක් ආවර්ජනය කරලා බලනවා එක්තරා ආධුනික භික්ෂුන් වහන්සේ නමක් ප්‍රතිවීක්ෂා කරන්නේ නැතුව දානේ වළඳනවා. සිහියෙන් ප්‍රඥාවෙන් ප්‍රතිවීක්ෂා කරන්නේ නැතුව දානේ වළඳනවා. මේක දැකපු භික්ෂු භාග්‍යවතුන් වහන්සේට දහම් සංවේගයක් උපන්නා. මම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පිරුවා. මම කවදාවත් සිවුරු ලැබේවා කියලා පාරමිතා පිරුවේ නැහැ. මම පින්ඩපාතේ ලැබේවා කියලා පාරමිතා පිරුවේ නැහැ. මම සේනාසන ලැබේවා කියලා පාරමිතා පිරුවේ නැහැ. නමුත් මේ භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යයට ගිජු වෙන ආකාරයේ දිහා දැක්කම භාග්‍යවතුන් වහන්සේට ඒ දහම් සංවේගය උපන්නා. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා භික්ෂුන් වහන්සේලාට මේකට මොන වගේ විනය ශික්ෂාපදයක් පැනෙවොත් සුදුසුද කියලා. භික්ෂුන් වහන්සේලා යම් වරදක් කරනකොට භාග්‍යවතුන් වහන්සේ කරන්නේ ඒ වරදට සීමාවක් පනවනවා. මෙන්න මේ වරද කළොත්
මෙන්න මේ වගේ සිල්පදයක් බිඳෙනවා. එහෙම සිල්පදයක් බිඳගත්තොත් ඒ භික්ෂුවට මෙන්න මේ වගේ විපාකයක් ලැබෙනවා කියලා. ඒවට කියනවා පඤ්ඤප්ති වජ්ජ කියලා. ඒව වැරදි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පණවපු නිසා. භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට වැටහුණේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතෝ යම්කිසි භික්ෂුවක් දානේ වළඳනවා නම් ඒ භික්ෂුවට පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පනවන්න තියෙන්නේ ආන්නේ පරාජිකාව කියලා. ඒතකොට පරාජිකා හතරේ පනවල තිබුණේ. හැබැයි පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පනවන්න තියෙන්නේ මොන පරාජිකාවද? යම් භික්ෂුන් වහන්සේ නම ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතුව දානේ වළඳනවා නම් ඒ භික්ෂුව පරාජිකා වෙනවා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පසුව කල්පනා කරනවා එහෙම පැනෙව්වොත් සිල්වන්ත භික්ෂුන් වහන්සේලා පවා පරාජිකා වෙන්න පුළුවන්. මොකද පරාජිකා කියලා කියන්නේ පෙරදුනා කියන එකයි. භික්ෂු භාවයෙන් පෙරදුනා කියන එකේ අර්ථයයි තියෙන්නේ. යම්කිසි භික්ෂුවක් පරාජිකා වුණොත් පින්වතුනි භික්ෂුවට මේ ශාසනය ජීවත් වෙන්න බැහැ. උපසම්පදාව නැති වෙනවා. එහෙම උපසම්පදාව නැති වුණොත් ඒ කෙනාට අන්තිම අවස්ථාවක් ලැබලා දීලා තියෙනවා. සාමණේරයන් වහන්සේ නමක් හැටියට මේ ශාසනය ඉන්න පුළුවන්. පරාජිකාවටපත් වුණොත් විතරයි ඒ භික්ෂුවට දුස්සීල භික්ෂුවක් කියලා කියන්න පුළුවන්. පරාජිකා නොවෙච්ච අනිත් සිල්පද කඩන භික්ෂුන් වහන්සේලාට කියන්නේ අලක්කී භික්ෂුන් වහන්සේලා කියලා. එහෙනම් අපි දුස්සීලවත් කියලා වචනීය යම් සුළු වරදක් හෝ කරන භික්ෂුන් වහන්සේ නමකට යොදනවා නම් ඒක සුදුසු නෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කල්පනා කරනවා දැන් මෙහෙම පැනෙව්වොත් හොඳින් සිල් රකින්න භික්ෂුන් වහන්සේලා පවා පරාජිකා වෙන්න පුළුවන්. එයි දවස් 2ක් 3ක් විතර ආහාර නොලැබිච්ච භික්ෂුන් වහන්සේ නමකට දාන ටිකක් ලැබෙනවා. එහෙම දාන ටිකක් ලැබුණා මේ භික්ෂුන් වහන්සේ කුසගින්න වැඩි නිසාම ප්‍රත්‍යවේක්ෂා කරන අමතක වෙනවා. එතකොට එහෙම අමතක වුණොත් ඒ භික්ෂුවත් පරාජිකා වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහණෙනි නුඹලා මිය දකින්ද මම නුඹලට පරාජිකාවක් පැනෙව්වා කියලා. මම පනවන්නේ නෑ. නමුත් නුවණින් විමසලා ප්‍රත්‍යවේක්ෂා නොකිරීම දකින්න හරියට දහම් කැඩපතක්සේ ධම්මා ආදාසං ධම්මා දාසං දහම් කැඩපතක්සේ දකින්න මේක හරියට මේක නොකිරීම පරාජිකාවක් වෙනවා හා සමානයි කියලා. එහෙම හිතලා මේ සිව්පසලාවේ පිළිගන්න කිව්වා. ඒකට භාග්‍යවතුන් වහන්සේ දේශනාවක් කරනවා පුත්‍ර මාංශ සූත්‍රය කියලා සංයුක්ත නිකාය දේශනාවක්. ඒ දේශනාව තරමක් දීර්ඝයි. දේශනාවේ කාරණාවල් සිටින් සඳහන් කළා. මම හිතනවා මේ කාරණාව දේශනා කිරීම මේ මොහොතේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ශ්‍රාවක පින්වත් පිරිසට ප්‍රයෝජනයක් වෙන විදිහට මම හිතුවා කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂා කර කර දානි වලදන්නේ කියලා. මොකද මෙතන බොහෝ සීල් සමාදන් වෙලා ඉන්න උපාසක උපාසිකාවන් ධර්ම ශ්‍රවණය කරනවා. තමන්ටත් මේ කාරණාව විමසීම තමන්ගේ සීලය උසස් කොට දියුණු කරගන්නට පුළුවන් කාරණාවක් බවට පත් වෙන නිසා මම අදහස් කළා මේ කාරණාව තරමක් විස්තර කරන්න කියලා. හැබැයි මේ කාරණාව මුලින්ම කියන්න ඕන
විස්තර කරන්න වෙන්නේ මේ කෙටියෙන් තියෙන කාල වේලාවත් එක්ක. කොහොමද පින්වතුනි මේ ප්‍රතිවේක්ෂාව කරන්නේ? බොහෝ පන්සල්වල මේ ප්‍රතිවේක්ෂා පාඨය සිල්ගත් උපාසක උපාසිකාවන් සත්‍යයනා කරනවා. අපේ ගරුතර මහා සංඝරත්නයත් දානීය වළඳන්න කලින් මේ ප්‍රතිවේක්ෂාව කරනවා. අපේ මේ පින්වතුන් දැකලා ඉන්නේ. ඒක වචනින් කියලා හෝ නුවණින් විමසයි මේ දානීය වළඳන්න ඕන. කොහොමද පින්වතුන් මේ ප්‍රතිවේක්ෂාව කරන්නේ? පටිසංඛා යෝනිසෝ පින්ඩපාතං පටිසේවාමි. නේව දවාය නමඩාය නමණ්ඩනාය නවිභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං නෝපාදිස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසුහාරෝ ചാති. මේක තමයි ප්‍රතිවේක්ෂා. අපි බලමු මේ කාරණාවේ වචනයක් ගානේ භාග්‍යතුන් වහන්සේ අර්ථ දක්වලා තියෙන විදිය. පින්ඩපාතං කියලා කියන්නේ යම් කිසි භික්ෂුන් වහන්සේ නමකගේ පාත්‍රයට ආහාරයක් වැටෙනවා නම් ඒකට කියන පින්ඩපාතය කියලා. පිඩු පිණිස වැටෙනවා නම් ඒත් කියන පින්ඩපාතයක් කියලා. ඒ නිසා පින්ඩපාතය කියන වචනේ යොදලා තියෙන්නේ. එතකොට ඒ දානේ වළඳන්න ඕන මෙන්න මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා. කොහොමද? නේව දවාය. දවාය කියලා කියන්නේ ක්‍රීඩා කරනවට. අපි මේ පිටුතුන් දැකලද සමහර වෙලාවට සමහර කෙනෙක් ආහාර අනුභව කරනකොට එවිට ආහාර අනුභව කරනවා. සමහර කෙනෙක් නොහික්මුණු ආකාරයට වාඩි වෙලා ආහාර අනුභව කරනවා. සමහර දිනෙක පුටුවක වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන එහෙම නැත්නම් නොහික්මුණු ආකාරයට වාඩි වෙලා ආහාර අනුභව කරනවා, දානේ වළඳනවා. සමහර අවස්ථාවලදී අපි දකිනවා. මෙන්න මේ ස්වභාවයට කියනවා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ක්‍රීඩා කර දානේ වළඳනවා කියන කාරණාව. ක්‍රීඩා කර ආහාර අනුභව කරනවා කියන කාරණාව. පින්වත්නි ඒ ලක්ෂණය භාග්‍යවතුන් වහන්සේ අර්ථ දක්වලා තියෙන හරියට මොන වගේද? ග්‍රාම්‍ය මිනිසුන්ගේ ග්‍රාම්‍ය ලක්ෂණයක් හැටියට. කාටද මේ ග්‍රාම්‍ය මිනිස්සුයි කියලා කියන්නේ? අපිට සමහරලාට ග්‍රාම්‍යය කියලා කියන්නේ ගැමි මිනිසුන්ට. නමුත් බුදුදහමේ ග්‍රාම්‍යය කියලා හඳුන්වලා තියෙන්නේ ගැමි මිනිසුන්ට නෙමෙයි. ග්‍රාම්‍යය කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති, උගත්කමක් නැති, නිසි අවබෝධයක් නැති යමෙක් කටයුතු කරනවා නම් ඒ කෙනාගේ ලක්ෂණයට කියනවා පින්වතුනි ග්‍රාම්‍ය මිනිසු කියලා. එතකොට මේ පහත් ගති තියෙන මිනිසුන්ගේ ලක්ෂණයක් තමයි පින්වත්නි මේ ඇවිද කනවා කියන කාරණාව. සෙල්ලම් කර කනවා කියන කාරණාව. නොහික්මුණු ආකාරයට ඉඳගෙන කනවා කියන කාරණාව. ග්‍රාම්‍ය මිනිසුන්ගේ ග්‍රාම්‍ය ලක්ෂණයක් හැටියට භාග්‍යතුන් වහන්සේ අර්ථ දක්වලා තියෙනවා. සමහර දෙනෙක් කතා කර කනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නේව දවාය ක්‍රීඩා කර ආහාර ගන්නේ නැහැ. ආන්ති ප්‍රතිවේක්ෂාව ආහාර අනුභව කරනකොට හිතන්නට ඕනේ.
ඇයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ආහාර ගන්න එපා කියලා කිව්වේ? ක්‍රීඩාව කියලා කියන්නේ පින්වත්නි මෝහයෙන් කරන ක්‍රියාවක්. ඒක මෝහ සහගතයි. ක්‍රීඩාව කියන්නේ මෝහ සහගතයි. එතකොට අර විදියට ආහාර අනුභව කරනකොට ඒ කෙනාගේ වර්ධනය වෙන්නේ බලවත් වෙන්නේ මොන ක්ලේශයේද? මෝහය කියන ක්ලේශය බලවත් වෙනවා. හැබැයි නේව දවාය කියන සංඥාවෙන් පස්සේ වේක්ෂා කර ආහාර අනුභව කළොත් එයාගේ මෝහය යටපත් වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි කාරණාව සඳහන් කරනවා නමදාය. මදය කියලා කියන්නේ මදාය කියන්නේ ශක්තියට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මල්ලෝ පුරුෂෝරේක් වගේ කායික ශක්තිය ලබා ගැනීමේ අරමුණින් ආහාර අනුභව කරන්න එපා. මදාය කියලා සඳහන් කරේ මේ විදිහට. සමහර ආහාර තියෙනවා මෙවැනි ආහාරයක් අනුභව කරොත් කායික ශක්තිය ලැබෙනවා. ඒතකොට ඇයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ විදිය සංඥාවකින් ආහාර අනුභව කරන්න එපා කිව්වේ? එහෙම ආහාර අනුභව කරන්න එපා කිව්වේ ශරීර ශක්තිය අවශ්‍ය වෙන්නේ පින්වත්නි සටන් කරන කෙනෙකුට. ඒතකොට සටන් කරනවා කියලා කියන්නේ සටන් කරන කෙනාගේ හිතේ උපදින්නේ මොන ක්ලේශයේද? ද්වේෂය. එහෙනම් ද්වේෂය යටපත් කරන්න ඕන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ කිව්වේ ආහාර අනුභව කරන්න මාගේ ශරීර ශක්තිය ලබා ගැනීම පිණිස නෙවෙයි මම මේ ආහාරය අනුභව කරන්නේ. එහෙමනම් මෙනෙහි කරන්න කිව්වා න මදාය කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා න මණ්ඩනාය. න මණ්ඩනාය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ හරියට අන්තපුර වාසී මේ ගණිකාවන් වගේ. සමහර කෙනෙක් ආහාර අනුභව කරනවා ශරීරී අඩුතෙන් පුරව ගන්න. තියෙන තැන් ලස්සන කරගන්න. සමහර කෙනෙකුගේ ශරීරයේ සමහර අවයවයන් මස් වලින් පිරුණම ලස්සනයි. සමහර ස්ථාන සිහින් වුණාම ලස්සනයි. එතකොට මෙන්න මේක ආහාර වලින් ලබා ගන්න උත්සාහ කරනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අන්තපුර වාසී ගණිකාව වගේ කියලා. එතකොට කියනවා පින්වත් මහණෙනි ආහාර අනුභව කරදී ප්‍රත්‍යවේක්ෂා කරන්න මම ශරීරේ අඩුතෙන් පුරව ගන්නවත් තියෙන තැන් ලස්සන කරගන්නවත් නෙවෙයි මම මේ දානීය වළඳන්නේ කියන සංඥාවෙන් දානීය වළඳන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා න විභූෂනාය කියලා. න විභූෂනාය කියලා කියන්නේ හරියට නළුවන් වගේ මේ ශරීරය වර්ණවත් කරගන්න. සමේ පැහැය ලබා ගන්න ආහාර අනුභව කරන්න එපා කිව්වා. සමහර ආහාර අනුභව කරනකොට මේ ශරීරය වර්ණය ලැබෙනවා. ශරීරයේ පැහැය ලැබෙනවා. හැබැයි ආහාර අනුභව කරද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කරන්නේ කිව්වා මම ශරීර වර්ණය ලබා ගැනීම පිණිස නෙවෙයි මේ ආහාරය අනුභව කරන්නේ. ඇයි එතකොට භාග්‍යවතුන් වහන්සේ අඩුතෙන් පුරව ගන්නවත් තියෙන තැන් ලස්සන කරගන්නවත් ශරීර වර්ණය ලබා ගැනීම පිණිසවත් කියන විදියට න මණ්ඩනාය න විභූෂනාය කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා දේශනා කළේ. ශරීර අලංකාර කර ගැනීම, අඩුතෙන් පුරව ගැනීම, තියෙන තැන් ලස්සන කර ගැනීම කියන සංඥාවල් පහළ වෙන්නේ පින්වතුනි රාගය බලවත් වුණාම. එතකොට ඒම ආහාර ගන්නකොට ඒ කෙනාගේ හිතේ බලවත් වෙන ක්ලේශ ධර්මය මොකද්ද? රාගය. එහෙමනම් අර විදියට ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ කෙනාගේ හිතේ තියෙන රාගය යටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කර ආහාර අනුභවය කරන්න. කොහොමද? ක්‍රීඩා පිණිස නෙමෙයි,
ශරීර ශක්තිය ලබා ගැනීම පිණිස නෙමෙයි. ශරීරයේ අඩුතැන් පුරව ගැනීම පිණිස නෙමෙයි. ශරීර වර්ධනය වර්ණය ලබා ගැනීම පිණිස නෙමෙයි මම මේ ආහාරය අනුභව කරන්නේ. එහෙනම් මොකටද ආහාර අනුභව කරන්නේ? විහිංසෝපරතිය. මේ බඩගිනි වේදනාව නැති කරගන්න. දානේ වලදන්නේ බඩගිනි වේදනාව නැති කරගන්න. ඇයි පින්වත්නි බඩගිනි වේදනාව නැති කරගන්න ඕනේ කියලා හිතන්න ඕන. යාවදේව ඉමස්ස කායස්ස පිටියා යාපනාය. යම්තා මේ කය පවත්වා ගැනීම පිණිසමයි මම මේ ආහාර අනුභවය කරන්නේ. පිටත් ඇයි අපි මේ කය පවත්වා ගන්නේ? මේ ලෝකේ කය අනිත්‍ය නම් හේතුඵල ධාවට මේ කය අයත් වෙනවා නම් ඇයි පින්වත්නි අපි මේ කය මේ තරමටම මහන්සි වෙවි පෝෂණය කරන්නේ? ඒක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කය පෝෂණය කරන්න කියලා. ඒ සංඥාවෙන් ආහාර අනුභව කරන්න කියලා. එහෙනම් මොකක්ද හේතුව? කය පෝෂණය කරන කියලා කිව්වේ මේ සතර මහා භූත රූපයන්ගෙන් හැදිච්ච මේ කය පැවතුනොත් තමයි පින්වතුනි කිනාට ආශය රඳා පවතින්නේ. එහෙනම් ආශය අවශ්‍යයි. මොකටද? බ්‍රහ්මචර්යානුග්‍රහය. මේ බ්‍රහ්මචර්යාව වඩන්න, බණ අහන්න, සිල් ගන්න, භාවනා කරන්න. මේකට පින්වත්නි අපිට කායික ශක්තිය අවශ්‍යයි. ඒ කායික ශක්තිය තිබුණොත් විතරයි පින්වත්නි ඒ කෙනාගේ ආශය තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මොකද්ද? ආහාර අනුභව කරන්න මොකටද? මාගේ මේ කය පවත්වා ගන්න විතරමයි මම මේ ආහාරය අනුභව කරන්නේ. එතකොට මේ විදිහට මෙනෙහි කරන්න කියලා කිව්ව භාග්‍යවතුන් වහන්සේ කාටද? භික්ෂුන් වහන්සේලාටයි, භික්ෂුණීන් වහන්සේලාටයි, මේ ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටයි. ඒක මේක භික්ෂුන් වහන්සේලාට විතරක් පොදු කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම මෙවන් දවසක සිල් සමාදන් වෙලා ඉන්න පින්වත් ඔබට මේ කාරණාව මේ විදියටම හිතීම ඉතාමත්ම ප්‍රයෝජනවත්. මොකද මේ ආහාර අනුභවය නොවනින් විමසන්නේ නැතුව ආහාර ගන්න අවස්ථාවල් සමහර තැන්වලදී අපි සිල් ගන්න තැන්වලදී දැකලා තියෙනවා. එතකොට ඒක ඒ තරම් ශිෂ්ට සම්පන්න නැහැ. ඒක තමන්ගේ සීලය දියුණු කරගන්න උපකාරී වෙන කාරණාවක් නෙවෙයි. සමහර තැනක අපි හිතමු 1000 2000ක් විතර සිල් ගන්න තැනක. එවැනි ස්ථානවල බොහෝ වෙලාවට දානය හැටියට ලැබෙන්නේ දාන පාර්සලයක්. සමහර තැන්වල අපි එහෙම දැකලා තියෙනවා. එතකොට මෙහිම දානීය පාර්සලයක් හැටියට බෙදාගෙන යනකොට සමහර දෙනෙක් ඒ සඳහා බොහෝ සීම කලබල වෙනවා. එතකොට එහෙම කලබල වෙලා ඒ ආහාරය අනුභව කරනකොට තමා තුළ පින්වතුනි අර සීලය නියමාකාරයට දියුණුවක් වෙන්නේ නැහැ. තමන්ට මේ සීලය නිවැරදි ආකාරයට රැකගන්න බැරි වෙනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නොවලින් ප්‍රතිවීක්ෂා කර දානිය බල ගන්න කියලා. එතකොට ආහාර අනුභව කරන්න ඕන මොකටද? මේ කය පවත්වා ගැනීම කියන චේතනාව විතරයි. එහෙම කය පවත්වා ගන්න මේ භ්‍රමචර්යාව වර්ධනය කරගන්න ආහාර අනුභව කරනකොට පින්වත්නි ඒ කෙනාට ලැබෙනවා ඉති පුරාණංච වේදනං පටිහංකාමි. ඒ කෙනාගේ පැරණි බඩගිනි වේදනාව ඒ කෙනාගේ නැති වෙනවා.
බඩගින්න කියන මේ වේදනාව ඒ කිනාට ආහාර අනුභවයේ නිසා යටපත් කරගන්න පුළුවන්. බඩගින්න කියන මේ වේදනාව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නවංච වේදනං නෝපාදිස්සාමි. මේ අලුතෙන් ඉපදින වේදනාවලු ඇති කරගන්න ආහාර අනුභව කරන්නට ඕන. මොනවද මේ අනාගතේ ඉපදෙන්න තියෙන වේදනාවන් කියලා කියන්නේ? මෙන්න මේ කාරණාවත් බොහෝ සීම හැම කෙනාටම ප්‍රයෝජනවත් ආහාර අනුභව කරනකොට. සමහර දෙනෙක් පින්වත්ටි ආහාර අනුභව කරනවා තමන්ගේ සීමාව ඉක්මවලා. ධර්මයේ සඳහන් කරලා තියෙන එක කණ්ඨක ප්‍රමාණම් කියලා. අපි ව්‍යවහාර කරනවනේ ඔක. උගුරට නිකන් කනවා කියලා. දැන් එහෙම ආහාර අනුභව කරේ පස්සේ මොනවද ඒ කෙනාට ඇති වෙන්නේ වේදනාවක්? එක වේදනාවක් තමයි නිදිමත ඇති වෙන්න පුළුවන්. එහෙම ආහාර ගත්තොත් ඒ කෙනාට නිදිමත ඇති වෙන්න පුළුවන්. ඔන්න අනාගතේ ඇති වෙන වේදනාවක්. ඊළඟට ඉන්න ස්ථානෙන් නැගිට ගන්න බැරි වෙන්න පුළුවන්. සමහර කෙනෙක් බොහෝ සීම ආහාර අනුභව කරාම ඒ වගේ ඉන්න ස්ථානෙන් නැගිට ගන්න පවා බැරි වෙනවා. මොකද සීමා වික්මබල ආහාර අනුභව කරනකොට. ඊළඟට ඒ කෙනාට ඇති වෙන්න පුළුවන් තමන්ගේ ශාරීරිය නියම ආකාරයට පාලනය කරගන්න බැරි වෙන. සමහර කෙනෙක් බොහෝ සීම ආහාර ගත්තම ඇඳන් ඉන්න වස්ත්‍ර බුරුල් කරගන්න වෙනවා. මොකද සීමාව ඉක්මවල ආහාර ගත්ත නිසා. ඒතර මෙන්න මේ නව වේදනාවල් නැති වෙන විදියටත් ආහාර ගන්න දැනගන්නට ඕන. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරන මෙන්න මේ විදියට කොහොමද සීමාවට ආහාර අනුභව කරන්න ඕන කියලා. මේ ශාසනයේ පින්වතුනි ਸਰව සම්පූර්ණයි කියලා කියන්නේ ආන්නේ නිසාමයි. කොහොමද එහෙමනම් අපි සීමාව දැනගෙන ආහාර අනුභව කරන්න ඕන? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පින්වත් සාරිපුත්තය ආහාර අනුභව කරද්දී බත් පිටු 4-5 ප්‍රමාණයට ඉඩ තියලා ආහාර ගැනීම නතර කරන්න. ආහාර අනුභව කරනකොට Tamanට නැවත බත් පිටු 4-5 ආහාර අනුභව කරන්න පුළුවන්. ඊයම පුළුවන් බව දැනගෙන ආහාර අනුභව කරන එක නතර කරන්න. පින්වත්නි ඒ ඉතුරු වෙන ප්‍රමාණයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වතුර පානය කරන්න කියලා. මේ කාරණාව පින්වත්නි සිල් ගන්න ඔබට විතරක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතය ගත කරන කෙනෙක් වුණත් මෙන්න මේ කාරණාව පින්වත්නි ක්‍රියාත්මක කරලා බලන්න. මොනතරම් කායික සහනයක් Tamanට ලැබෙනවද කියලා. අද බොහෝ දෙනෙකුට නිදිමත එන්නේ. බොහෝ දෙනෙකුට ලෙඩ රෝග ඇති වෙලා තියෙන්නේ. මේ ආහාරයේ පිළිබඳව මාත්‍රාව හරියට නොදැනගෙන ආහාර අනුභව කරන නිසා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සිහියෙන් ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කර කර ආහාර අනුභව කරනකොට ආහාර අනුභව කරන්න කිව්වා අලුතෙන් ඉපදෙන්න තියෙන වේදනාවක් නැති වෙන මට්ටමට. නවංච වේදනං නෝපාදිසාමි. එහෙම ආහාර අනුභව කරාම යාත්‍රාච මේ භවිස්සති. හරියට යාත්‍රාවක් ගමන් කරනවා වගේ මේ ශරීරයේ පින්වතුනි අපිට පාලනය කරගන්න පුළුවන්. පහසුවෙන් ඇවිදින්න පුළුවන්. පහසුවෙන් භාවනා කරන්න පුළුවන්. පහසුවෙන් බණ අහන්න පුළුවන්. පහසුවෙන් පින්වත්නි සිල් ආරක්ෂා කරගන්න පවා ඒ කිනාට පුළුවන්කමක් ලැබෙනවා. කොහොම වුණොත්
මෙන්න මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදියට නුවණින් විමසලා ආහාර අනුභවය කරන්න පුළුවන්. එහෙම ආහාර අනුභව කරද්දී ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනවජ්‍යතාච පාසු විහාරෝ ඡාති. සමහර ආහාර තිබෙනවා පින්වතුනි අනුභව කරනකොට ඒ ආහාර නිසා ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. දැන් සෙම බහුල කෙනෙකුට සමහර ආහාර තිබෙනවා ඒ ආහාර අනුභව කරනකොට සෙම බහුල වෙන්න පුළුවන්. එතකොට එවැනි ආහාර ගන්න එකෙන් වළකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සමහර කෙනෙකුට සමහර ආහාර ගත්තම උෂ්ණය නිසා යම් යම් රෝග ඇති වෙන්න පුළුවන්. මේ මුව තුවාල වෙන්න පුළුවන්. ශරීරයේ නොයෙක් ස්ථානයන් පැලෙන්න පුළුවන්. එහෙම රෝගාබාධ ඇති වෙන්නත් පුළුවන්. එතකොට එවැනි අවස්ථාවල් පාලනය වෙන විදියටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආහාර අනුභව කරන්න කියලා. එතකොට පින්වත්නි, ඒ ආහාර අනුභව කරනකොට මේ ලෙඩ රෝග ඇති නොවන විදියට ආහාර අනුභව කරන්න අපි දැනගන්න ඕන. එවැනි ආහාර ගැනීමෙන් වළකින්න අපි දැනගන්නට ඕන. ඇයි එහෙම ආහාර ගැනීමෙන් වැළකීලා මේ ලෙඩ රෝග අඩු කරගන්නේ? මොකද නිවන් දකින්න ප්‍රතිපදාවේ අංග පහේ කංගයක් තමයි පින්වත්නි අප්පාබාධෝ හෝති කියලා කියන්නේ. අල්ප ආබාධ ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒකට ආබාධ බහුල කෙනෙක් බවට පත් වුණොත් ඒ කිනාට පින්වත්නි හරියට මේ ධර්ම මාර්ගයේ වඩන්න බැරි වෙනවා. භාවනා කරන්න බෑ. සිල් දකින්න බෑ. බණ අහන්න බෑ. එතකොට පින්වත්නි ඒ විදියට ආබාධ අඩු කෙනෙක් බවට පත් වුණොත් ඒ භ්‍රමචර්යාව නිවැරදි ආකාරයට ඒ කෙනාට පුරන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් පින්වතුනි මෙන්න මේ වගේ වීරියක් මේ වගේ සිහියක් ආහාර අනුභව කරන කෙනෙකුට තිබුණොත් ඒ කෙනාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ වටිනාම ඵලයකට යන්න පුළුවන්. මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණින් විමසලා හරියට ප්‍රත්‍යවේක්ෂා කරලා ආහාර අනුභව කළොත් මේ භවයේ භාග්‍යවතුන් වහන්සේ පොරොන්දු වෙනා උතුම් අනාගාමී ඵලය පවා ලබන්න පුළුවන් කමක් ලැබෙනවා කියලා. එහෙනම් අනාගාමී ඵලය ලබන්නට තරම් පුළුවන් කමක් තියෙන වටිනා ධර්ම කාරණාවක් කොයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරේ නුවණින් විමසලා ප්‍රත්‍යවේක්ෂා කර ආහාර අනුභවය කරන්න කියන්නේ. මේ කාරණාව අපිට මේ විදිහට තවත් බොහෝ කරුණු ඔස්සේ විස්තර කරන්න පුළුවන්. නමුත් අපිට ඒ සඳහා කාලය නොමැති නිසා අපේ මේ පින්වතුන්ට මම විශේෂයෙන්ම සඳහන් කරන්නේ අවසානයේ තමන් ආහාර අනුභව කරනකොට මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව නිරන්තරයෙන්ම කරන්න බලන්න. විශේෂයෙන්ම සිල් ගන්න දවසට තමන් සිල් ගන්නකොට දානය අතට අරගෙන මේ ප්‍රත්‍යවේක්ෂාව හැම වෙලාවකම මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරම දානය වලදන්න. සංවර කමි ඉක්මීමේ මම අද සිල් අරගෙන ඉන්න කෙනෙක් කියන සංඥාව පිහිටුවාගෙන ඒ ආහාර අනුභවය සිහියෙන් ප්‍රඥාවෙන්ම පින්වත්නි කරන්න. එහෙම සිහියෙන් ප්‍රඥාවෙන් මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කර ඔබ හරියට දානීය ටික වළඳනවා නම් භාග්‍යවතුන් වහන්සේ පොරොන්දු වෙනවා ඒ කිනාට මේ භවයේදී උතුම් අනාගාමී ඵලය පවා ලබන්නට පුළුවන් කමක් ලැබෙනවා කියලා. එහෙමනම් අද මේ සත්‍ය ශ්‍රවණය කරපු මේ ශ්‍රාවක පින්වත් හැම දිනාටම මේ උතුම් සත්‍ය දේශනාව බෞද්ධ ආරෝප වාහිනිය ඔස්සේ මුළුමහත් ලෝකයාම ශ්‍රවණය කරද්දී ඒ ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් හැම දිනාටම මේ ප්‍රත්‍යවේක්ෂාව මේ විදියට
නුවණින් විමසලා ප්‍රඥාවෙන්ම සිද්ධ කරන්නට ඥානීය පහළ වේවා. ඒ ප්‍රතිවීක්ෂා කරන හැම කෙනෙකුටම මේ භවයේ පාරමිතාවන් වල ශක්තියින්ගේ බලයෙන් තමන්ට මේ භවයේ තුලදී මුතුම් අනාගාමී ඵලය ලබන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි මනම් අද දවසේදී මේ උතුම් සත්‍ය දේශනාව මේ විදියට බෞද්ධ රූපවාහිනිය මගින් බාහිර පටිගත කිරීමක් හැටියට මේ දේශනාව පටිගත කරවන්නට දායකත්වයේ දරන්නට යෙදුනේ SD සුමනලතා ජයවර්ධන මහත්මිය සහ ඇයගේ ආදරණීය දියණියන් සිටින ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 16කට පෙර මිය පරලෝකීය පනාපිටිය ගැමුණු මාවතේ පදිංචිව සිටි MK ලයිනල් ආදරණීය ස්වාමි පුතුණුවන්ට ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම බලාපොරොත්තු වෙනවා නැසීගේ MK දයාවතී මහත්මිය ඇතුළු එම පවුලේ මියගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට ඒ වගේම නැසීගේ SD සෝමලතා ජයවර්ධන මහත්මිය ඇතුළු මිය පරලෝකීය සෑම දෙනාටම පින් අනුමෝදන් කරන්නට ඒ ඇතුළු කොට කල්යාණි ධම්මිකා මහත්මිය නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලෝකීය ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රෝගාතුරව සිටින MK ප්‍රේමවතී මහත්මියට සිත ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිසිලියානා රත්නායක උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණිය සඳහා සහභාගී වූ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මාවනැල්ලේ පදිංචි ඩැනියල් කොස්වත්ත මහතා සහ කල්යාණි ධම්මිකා මහත්මිය කියන මෙන්න මේ දෙපළගේ පවුලේ හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණිය සඳහා පැමිණි හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට සංවිධානය කරන්නට උපකාර වූ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා කියන මේ වෙලාවේදී සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය පියාණන්ගේ ආදරණීය දියණියක් වන එක්සත් රාජධානියේ පදිංචි මාධවී අතකෝරාල දියණියට විශේෂයෙන්ම මන්තිල කොස්වත්ත එතුමියගේ ආදරණීය ස්වාමි පුතුරුවන්ට සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඔක්කල්බඩ මල් අස්නේ රාජමහා විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ උතුම් පාරමිතාවන් සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම වර්තමානයේ මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ වාසය කරන අවසරයි නම සිහිපත් කරන්නට අති ගෞරවනීය පරගස්තොට රේවත නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරාධිකාරී අතිපූජනීය මොරොන්තුඩුවේ සෝබිත පඬිත හාමුදුරන් වහන්සේට මේ වෙලාවේ සිත ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේලා ප්‍රධාන විහාරවාසී සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. ලෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් ශාසනික සේවයක් කරන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සිත ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා කියලා මේ වෙලාවේ සිත ප්‍රාර්ථනා කරනවා. එhmenan මේ හැම දිනාටම මේ සීල පින් අනුමෝදන් වේවා. සත්‍ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා. මේ සියලු කිලිස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු.